සූවිසි මහා ගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සේම ලැබුවා වූ 2022 වර්ෂය සෞභාග්‍යමත් වර්ෂයක් බවට පත් කරගන්නට ධර්මයට ලැබිව ධර්මකාමීව වඩාත් සීලය සමාධිය ප්‍රඥාව පුරුදු පුහුණු කරමින් කටයුතු කරන්නට හැකි ඒ සඳහා ඉඩ අවකාශ ලැබෙන වර්ෂයක් වේවා කියන ප්‍රාර්ථනාවත් සිදු කරනු ලබනවා. අද දවසේ මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ සෑම අඟහරුවාදා දිනකම උදෑසන 8 සිට 9 තෙක් වගේම දිනම රාත්‍රියේ බෞද්ධයා රූප ගුවන් විදුලිය ඔස්සේ විකාශනය කරනු ලබන සද්ධර්ම සාගර සදහම් කතිකාව මේ හෝරාවක කාලයක් පුරාවට ආරම්භ කරන්නට ඒ සඳහා බෞද්ධ මාධ්‍ය ජාලයේ සුපින්වත් ආරාධනාවෙන් මෙම දම් සභා මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිතදිර ස්වාමීන් වහන්සේ බෞද්ධ මාධ්‍ය ජාලයේ වෙනුවෙන් පින්වත් හැම දෙනා වෙනුවෙන්මත් ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් මහෝත්තම සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා සුපින්වත් දායකත්වයේ දනු ලබන්නේ ගණේමුල්ල කැන්දලියද්ද පාළුව අංක 13 B දරණ ස්ථානයේ පදිංචි B සමරනායක මහත්මයා සහ ධම්මිකා මහත්මිය ඇතුළු ඥාතීන් හිතවත් පින්වත් සෑම දෙනා විසින්ම අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දනු ලබනවා. මේ මොහොතට නියමිත සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට ධර්ම කාරණාවන් පැහැදිලි කොට දෙන්නට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුපින්වත් හැම දෙනාටමත් උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයේ අසීමිත ආශිර්වාද රැකවරණ බලයෙන්ද පින් අනුමෝදන් වෙන දිව්‍ය රාජ මණ්ඩලයේ ආරක්ෂා සංවිධාන බලයෙන්ද අද දායකත්වයේ දරන පින්වත් සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි ලබත්වා. මේ වැඩසටහනට සවන් දෙන නරඹන සියලු දෙනාටමත් ලංකාවාසී සැමටත් මේ ලැබුවා වූ නව වසර වාසනාවන්ත සෞභාග්‍යමත් යස ඉසුරින් සැප සම්පතින් ධන ධාන්‍යෙන් ආඩ්‍යමත් සුබ නව වසරක් බවට පත්වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන මෙහෙයවන විචිත්‍ර ධර්ම කතික පූජනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද සද්ධර්ම සාගරය වැඩසටහනේ දායකත්වයේ දරන්නේ ගණේමුල්ල කැන්දලියද්ද පාළුව අංක 13 B ලිපිනයෙහි B සමරනායක මහත්මයා ධම්මිකා මහත්මිය ප්‍රධාන ඥාතීන් සහ හිතවතුන් විසිනුයි අද දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. ඉතින් සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුදු සසුනේහි චිර ජීවනය කැමැති, සම්බුද්ධ ශාසනයටත් මහා සංඝරුවනටත් ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව උදව් කරන උපකාර කරන ඒ පින්වන්ත සත්පුරුෂයෝ හැම දෙනාම සතුටටපත් වෙන්න අද තමන්ගේ ධනය බුද්ධ ශාසනය වෙනුවෙන් වියදම් කරනවා.
ඒ ධනය නිසා අද ධර්ම දේශනාවක් බෞද්ධයා ටීවී එක ඔස්සේ බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වෙනවා. බලන්න ඒ තුලින් ඔබේ ජීවිතයට විශාල පුණ්‍ය ලාභයක් ලැබෙනවා. මහා පිනක් එකතු වෙනවා. ඔබේ ජීවිතයට පුණ්‍ය ලාභයක් තව සිය ගණනකට දහස් ගණනකට ලක්ෂ ගණනකට බණහන් අවස්ථාව ලැබෙනවා. එක පැත්තකින් ඔබේ ජීවිතයට පුණ්‍ය ලාභයක් දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිතවලට ධර්මලාභයක් ලැබෙනවා. ඒකත් මහ විශාල පින්කමක්නේ. දහස් ගානකට ධර්මය ලබා දීම. ඉතින් ඒ පින ගැන හිතලා සතුටු වෙන්න. ඒකාන්තයෙන්ම මේ පින මෙලොව පරලොව දෙලොව යහපත පිණිසත් සාන්ත නිවන පිණිසත් උපකාර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඊළඟට අපේ වැඩසටහනට අවධානය යොමු කරමු. මේ වැඩසටහනේ නම කවුරුත් දන්නවා. සද්ධර්ම සාගරය. සද්ධර්ම සාගරය කියලා කියන්නේ සිංහලෙන් ලියන ලද බණ පොතක්. ඒ බණ පොත ලියලා තියෙන්නේ අම්බලන්ගොඩ ධම්මකුසල කියලා නායක මාහිමිපාණන් වහන්සේ නමක්. ත්‍රිපිටකයේ පරතරට වැඩම කළ, ඒ කියන්නේ ත්‍රිපිටකය පරතරටම ඉගෙන ගත්ත ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ධම්මපදයේ තියෙන ගාථා විස්තර කරලා පිටු 3000කින් යුක්ත බණ පොතක් ලියලා තියෙනවා ධම්මපදයේ විස්තර කරලා. ඉතින් ඒක පරිහරණය අමාරු හන්දා පොඩි පොඩි පොත්වලට තමයි දැනට මුද්‍රණය කරලා තියෙන්නේ. අන්න එනම් සද්ධර්ම සාගරය කියලා කියන්නේ ඒකටයි. අදට අපිට નિયમિતව තියෙන්නේ ඒ ධම්මපද එක කතාවක්. ඒ කතාවට ඒ ස්වාමින් වහන්සේ නම යොදලා තියෙන්නේ නොහෙක් මුණු ශිෂ්‍ය භික්ෂූහු කියන නම යොදලා තියෙන්නේ. එක කාලෙක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජගහ නුවර පිණ්ඩපාතයේ වඩිමින් පිප්පලී කියන ගුහාවේ වැඩ වාසය කරනවා. ওই පිප්පලී ගුහාව රජගහ නුවර තියෙන ගලක හදලා තියෙන, විශේෂයෙන් ගලක කැණීමක් කරලා හදලා තියෙන ගල් ලෙනක්. ඒ පිප්පලී ගුහාව ළඟම තමයි අපි ගොඩාක් ප්‍රසිද්ධ අහලා තියෙන අර සප්තපරණී කියන ගුහාව තියෙන්නේ. ඒකත් ගලක් කාරලා මේ ලොකු හෝල් එකක් හදලා තියෙන්නේ ඇතුලේ. ගලක් කාරගෙන ගිහිල්ලා ලොකු හෝල් එකක් හදලා සප්තපරණී ගුහාව කියන එකත්. ඉතින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලී ගුහාවේ වැඩ සිටිනවා. උන්වහන්සේට ඒ කාලයේ පැවිදි ගෝලයෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගුරුවරයා කෙරෙහි බොහෝම භක්තිමත් කෙනෙක්. ගුරුවරයාට කරන්න තියෙන සියලුම උපස්ථාන කිසිම වෙනසක් කරන්නේ නැතුව, අතපසු කරන්නේ නැතුව කලට වෙලාවට සිදු කරනවා. අනික් කෙනා එහෙම නැහැ. අනික් කෙනා අනුන් කරන වැඩවලට තමන් කළා කියලා ප්‍රශංසාව ලබා ගන්න කෙනෙක්. අද කාලේ භාෂාවෙන් කිව්වොත් එහෙම අනුන් කරන වැඩ තමන් කළා කියලා ලකුණු එකතු කරගන්න, ලකුණු දාගන්න කෙනෙක් අනික් ගෝලයා. ඉතින් අර වත්පිළිවෙත් කරන ශිෂ්‍යයා උදෑසන දැහැටි දඬු තබලා මූණ සෝද ගන්න උණු පැන් සිසිල් පැන් තබනවා. දෙවනි ගෝලයා අය ඔක්කොම බලාගෙන ඉඳලා මහා කාශ්‍යප ස්වාමින් වහන්සේට වන්දනා කළා කියනවා, ස්වාමීනි දැහැටි දඬු, මූණ සෝදන්න උණු පැන් සිසිල් පැන්
සපයා තැබුවා. ඊළඟට උපස්ථාන කරන ගෝලයා නාන්න උණු වතුර උණු කරලා ඒ කාලේ නාන කොටුව කියලා එකක් එළියේ තියෙනවා. නාන කොටුව කියලා වටේ වට කරලා තියෙනවා නාන්න තැනක්. එතනට උණු වතුර ගිහිල්ලා තියෙනවා. උණු වතුර ගිහිල්ලා කියලා කියනවා තිබ්බට පස්සේ අනික් ගෝලයා මේක බලන් ඉඳලා ස්වාමින් වහන්සේට ගිහින් කියනවා ස්වාමීනි උණු වතුර සම්පාදනය කරලා තියෙන්නේ නාන්න පුළුවන් කියලා. නැත්තම් පෑන් සැනසෙන්න කියලාත් වචනයක් භාවිතා කරනවා භික්ෂූන්ට. ඉතින් නාන්න පුළුවන් කියලා දන්වා සිටිනවා. ඉතින් අර වත්පිළිවෙත් කරන භික්ෂුව කල්පනා කළා මෙයා හැමදාම මං කරන වැඩ මෙයා කරන දේවල් විදිහට ස්වාමින් වහන්සේට දන්වනවා. මම මේකට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා හිතුවා. හිතලා ඒ කාලේ තියෙනවනේ පන්සල් වල ගිනිහල් ගෙයක්. ගිනිහල් ගෙය කියන එක වෙනම හදලා තියෙන්නේ. ඒක තමයි වතුර එහෙම උණු කරන්නේ. ඉතින් මේ ගිනිහල් ගෙයේ නාන්න ලොකු වතුර හැලියක් ලිපේ තිබ්බුවා. ලිපේ තියලා හිටන් උණුනාට පස්සේ ඒකේ වතුර ටික වෙන හැලියකට අයින් කරලා ඒක ගිනිහල් ගේ පිටුපස්සේ හැංගුවා. ලිපේ තියෙන එකටත් වතුර ටිකක් දාලා තියා තිබ්බා දුන් නැගෙන්න තරමට විතරක්. දෙවනි ගෝලේ ආවා. ඈත තියාම දැක්කා මුට්ටියෙන් දුන් දානවා. එහෙනම් වතුර උණු වෙලානේ තියෙන්නේ. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි නාන්න වැඩම කරන්න මුට්ටියේ වතුර උතුරමින් තියෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා තමයි ඊට පස්සේ වතුර ගන්නෙ මුට්ටියෙන්. ඉතින් උන්වහන්සේ වැඩම කළා. වැඩම කරලා හිටන් ඒ භික්ෂුවට කිව්වා කෝ වතුර නෑනේ මුට්ටියේ. මේකේ නාන්න වතුර නෑ මේ වතුර පොඩ්ඩයිනේ මේකේ අඩිය විතරක් වැහෙන්න තියෙන්නේ. ඒ වෙලාවේ අර භික්ෂුව කියනවා බලන්න මේ පව්කාරය කරලා තියෙන වැඩේ. එයා වතුර තිබ්බා කියලානේ කිව්වේ නාන්න. මම ඒකනේ පණිවිඩය ගිහිල්ලා කිව්වේ. එහෙම කියලා බැන වාජනයකුත් ඇරගෙන නාන තොට පැත්තට යනවා. අර ලිඳ ළඟට යනවා. වතුර අරගෙන එන්න මේ මුට්ටියට වතුර වක් කරන්න. එයා වතුර ගේන්න ගිය වෙලාවේදී අනික් ශිෂ්‍යයා ඉක්මනට ඇවිල්ලා උණු වතුර ටික ගෙනත් තිබ්බා. පිටිපස්සේ හංගලා තියාගෙන හිටපු උණු වතුර ටික ගෙනහැල්ලා තැබුවා. ඉතින් මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ නුවණින් බැලුවා. මොකද මේ වගේ වැඩ කරන්න කියලා. උන්වහන්සේ ඉරිදි බල තියෙන කෙනෙක්. හැබැයි ඉරිදි බල තිබුණා කියලා ඉරිදි බලවලට හැම වෙලේම හැම දෙයක්ම පේන්නේ නැහැ. ඉරිදි බල තිබ්බා කියලා හැම වෙලේම හැම දෙයක්ම පේන්නේ නැහැ. ඉරිදි බලයකින් යමක් බලන්න නම් භාවනා කළ චතුත්ථ ධ්‍යානෙ උපදවා ගන්නට ඕනි. ඊට පස්සේ චතුත්ථ ධ්‍යාන සමාධියෙන් පස්සේ තමන්ට අවශ්‍ය දේ බලන්න හිත යොමු කරන්නට ඕනි. ඊට පස්සේ තමයි පේන්න පටන් ගන්නෙ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉරිදි බල තියෙන කෙනෙකුට ඇයි ඕක දකින්න බැරි වුණාද කියලා. එහෙම මේ නිදාගෙන ඉන්න වෙලාවෙයි ඇහැරලා ඉන්න වෙලාවෙයි කයම කන වෙලාවෙයි වතුර බොන වෙලාවෙයි ඇවිදින වෙලාවෙයි රෙදි හොදන වෙලාවෙයි හැමදේම පේන එහෙම ඉරිදි බලයක් කාටවත් ලෝකේ නැහැ. අඩු ගානේ බුදුරජාණන් වහන්සේ සර්වඥ කියලා කිව්වට උන්වහන්සේටත් හැම මොහොතෙම හැමදේම පේන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. අර එක්කෙනෙක් ඇවිල්ලා අහනවා නිගණ්ඨනාත පුත් බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි නිගණ්ඨනාත පුත්ත කියනවා කියලා නිදන නොනිදන
හැම වෙලාවෙම හැම මොහොතෙම සියලු දේ දකින්න පුළුවන් සර්වඥතා ඥානයක් Tamanට තියෙයි කියලා. නිගණ්ඨනාත පුත්ත කියනවා. බුදුරජාණන් වහන්සේටත් එහෙමද කියලා ඇහුවා. උන්වහන්සේ වදාලා බ්‍රාහ්මණතුමනි මට නම් නිදන නොනිදන හැම වෙලේම හැමදේම පේන එහෙම දෙයක් නෑ කියලා. එහෙම දෙයක් තියෙනන් ඉතින් නිදා ගන්න විදියකුත් නෑනේ. ටීවී එක දැම්ම වගේ පේන්න පටන් ගන්නවනේ හැම වෙලේම. බණ කියන්න විදියකුත් නෑනේ. හැමදේම පේන්න පටන් ගන්නවනේ. හැම දෙයක්ම පේනකොට ඉතින් ජීවත් වෙන්න බෑනේ මිනිස්සුෙකුට කොහොමද? ඒක මේ විශේෂ 이르දි බලයක් ඒ සර්වඥතා ඥානයේ පව. ඒක විශේෂයෙන් භාවනා කරන්න වාඩි වෙලා ධානවලට සමවැදිලා ඊට පස්සේ අදිෂ්ඨාන කළාට පස්සේ තමයි අවශ්‍ය දේ පෙනෙන්න පටන් ගන්නෙ. මහා කාශ්‍යප ස්වාමින් වහන්සේටත් එහෙමයි. ඉතින් ඒ වගේම උන්වහන්සේලා මේ හැම දෙයක්ම ගැන බලන්න යන්නේ නැහැ. මොකද අපි වගේ කෙලස් තියෙන පෘථග්ජනය නෙවෙයිනේ. විශේෂ දෙයකට අවධානය යොමුනොත් තමයි බලන්නේ. උන්වහන්සේ බැලුවා. බලලා දැනගත්තා මේ නම හැමදාම වැඩ කරලා තියෙන්නේ මේ විදිහටමනේ. වත්පිළිවෙත් කරන කෙනා වත්පිළිවෙත් කළාම මේ නම තමන් කළා වගේ දක්වලා තියෙනවා. ඉතින් මේ නමට අවවාද කරන්න ඕනි කියලා අනුන් කරපු වැඩ තමන් කළා වගේ ප්‍රකාශ කරන්නට එපා. තමන් කළ දෙය පමණක් කළ දෙය හැටියට ප්‍රකාශ කරන්න. නොකළ දෙය නොකළ දෙය හැටියට ප්‍රකාශ කරන්න. නැත්තම් ඒක භික්ෂූන් වහන්සේලාට ගැලපෙන්නේ නැහැ කියලා අවවාද කළා. ඉතින් ඒ භික්ෂුව කල්පනා කළා මේ නාකි තෙරුන් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ වයසයිනේ වෙනකොට මේ නාකි වෙච්ච මේ තෙරුන් වතුර ඩිංගකටත් මට බනිනවා. වතුර ඩිංගක ප්‍රශ්නයක් නෙමෙයි, ඒක ගණන් ගන්න එකක් නෙමෙයිනේ. ඒකටත් මට බනිනවා. එහෙම කියලා නිදාගත්තා. පහුවදා පිණ්ඩපාතේ වඩින්න තියෙනවා ගමට. අද කාලේ වගේ ඒ කාලේ දානෙ ගෙනහලා දෙන්නේ නැහැ පන්සලට. පිණ්ඩපාතේ වඩින්න ඕනේ. ඒ උන්වහන්සේ ගියේ නැහැ පිණ්ඩපාතේ. මහා කාශ්‍යප ස්වාමින් වහන්සේටයි ගෝලයටයි වැඩම කරන්න ඇරලා පැත්තකට වෙලා හිටියා. උන්වහන්සේලා ගියාට පස්සේ මහා කාශ්‍යප ස්වාමින් වහන්සේට බොහෝම ගෞරව දක්වන දායක පවුලක් තියෙනවා. ගියායේ දායක පවුල ඒ ගෙදරට වැඩම කළා පාත්‍රෙත් අරගෙන. ඒ මිනිස්සු ඇහුවා ඇයි ස්වාමින් වහන්සේ අද තනියම වැඩම කළේ? නායක ස්වාමින් වහන්සේට එච්චරම හොඳ මදි. ඒ කියන්නේ සනීප මදි. උන්වහන්සේට වඩින්න විදිහක් නැහැනේ අද කියලා කිව්වා. අනේ එහෙමද කිව්වහම උන්වහන්සේට මොන වගේ දේවල් දෝනි වෙන්නේ කියලා ඇහුවා. මෙන්න මේ විදිහට ආහාර පාන ටිකක් සකස් කරලා දුන්නොත් නම් උන්වහන්සේ වළඳන්න බොහෝම කැමතියි කියලා තමන් කණ්ඩ කැමති දේවල් ටික මේ ගෙදර මිනිස්සුන්ට ප්‍රකාශ කළා. අනේ ගෙදර මිනිස්සුත් බොහෝම සද්ධාවෙන් ඒවා පිළියෙල කළා දුන්නා. මුන්වහන්සේ මගට ඇවිල්ලා ඒ ටික ඔක්කොම වළඳලා පන්සලට ගිහිල්ලා ආපහු නිදාගත්තා. දැන් අර ස්වාමීන් වහන්සේලා ගොඩාක් ඈත ගයක් ගානේ විදලා බොහොම වෙහෙසිලා මහන්සියලා එන්න ඕනින් ගමේ ගොඩක් දුර ගිහිල්ලා ඊට පස්සේ එදා කොහොම හරි මහා කාශ්‍යප ස්වාමින් වහන්සේටත් මිනිස්සෙක් බොහොම වටිනා කියන සිවුරු රෙද්දක් පූජා කළා. මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ අර තමන් එක්ක පිණ්ඩපාතේ වැඩි ස්වාමින් වහන්සේට දේශනා කළා ඔය නමම ගන්න ඔය සිවුරු රෙද්ද කියලා. උන්වහන්සේට සිවුරු තියෙන හන්ද අර පිණ්ඩපාතේ වැඩම කළ කෙනාට ඔය නමම ගන්න ඕකෙන් සිවුරක් හදා ගන්නකෝ කියලා කිව්වා. ඉතින් කොහොම හරි මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ පහුවදා පිණ්ඩපාතේ වඩිනකොට
මගදී අර නිවසේ පිරිස හම්බ වුණා. ඒ නිවස ළඟින් වැඩම කරන්න එදා නිවසටත් වැඩම කරන්න ඇතිනේ නිවසට. දෙවනි දවසේ හම්බ වුණා. හම්බෙලා ඇහුවා ස්වාමීනි දැන් සනීපයිද? ඔබ වහන්සේ රෝගාතුරු වෙලා වැඩ සිටියා කිව්වනේ. අපි ඊයේ දානි පිළියෙල කරලා එව්වා. බලන්නවත් වෙන්න බැරි වුණා ස්වාමීනි. ඒකට සමා වෙන්න කියලා කිව්වා. මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. සාමාන්‍ය කෙනෙක් නම් කවුද කිව්වේ අර එහෙම ඔක්කොම විස්තර අහනවනේ. උන්වහන්සේ දැනගත්ත මේ හවල් කෙනා කියන්න ඇත්තේ. නමුත් උන්වහන්සේ ඒ ශිෂ්‍යයාගේ චරිතය ඝාතනය කළේ නැහැ. එනම මේ බොරුවක් කියලා තියෙන තරහකට. ඔවා කියන්න ගියේ නැහැ. ඊටාම වටින දෙයක් නේක. ළමෙක් වුණත් වැරද්දක් කළාම කවදාවත් පිට කෙනෙකුට ඒ වැරද්ද කියන්න හොඳ නැහැ. පිට කෙනෙක් ඉන්න තැන ඒ ළමයට අවවාදයක් අනුශාසනාවක් දෙන්න හොඳ නැහැ. කවුරුත් නැති තැන තමයි අඬ ගහලා බනිනවා නම් බනින්නේ, ගහනවා නම් ගහන්නේ. හැබැයි දැන් නම් නීතියට අනුව අවුරුදු 12ට අඩු ළමයින්ට ගහන්න එහෙම තහනම්. ඉතින් කොහොම හරි ඒ ළමයට අවවාදයක් අනුශාසනාවක් කරනවා නම් ඒක තනියම කරන්න ඕනේ. කවදාවත් වෙන කෙනෙකුට ඒක දැනෙන්න, පේන්න තියන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඒ ළමයා හොඳට හැදෙනවා. අනුන් එක්ක කියන්න ගියොත් එහෙම අපිට නොතේරුණාට ඒ පුංචි මනසට ඒක දරා ගන්න අමාරුයි. වෙන කෙනෙකුට ඒක දැනගන්න යාළුවෙකුටවත් අසල්වැසියෙකුටවත් ඒ ළමයාට ඒ ළමයා ඉදිරිපස හෝ ඒ ළමයාට හොරෙන් හෝ වැරදි කියන්න යන්න හොඳ නෑ ළමයින්ගේ. නමුත් වැරද්දට අවවාදයක්, අනුශාසනාවක්, සුදුසු සැහැල්ලු දඬුවමක්, අමානුෂික නොවන දඬුවමක් ඒවා ලබා දුන්නට කමක් නෑ. ඉතින් බලන්න මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ වචනයක්වත් ප්‍රකාශ කළේ නෑ. විහාරස්ථානයට ගියා. ගිහිල්ලා කිව්වා භික්ෂුව මොකද්ද මේ කරලා තියෙන වැඩේ? අර ගෙදරින් කෑම ඉල්ලගෙන කාලා නේද? ඕක භික්ෂුවකට ගැළපෙනවද කියලා ඇහුවා. එයා බොහෝම හිතුවක්කාර කෙනෙක්නේ. එයා කල්පනා කළා ඊයේ මේ නාකිතෙරුන් වතුර ටිකකට බැන්නා. අද මේ නාකිතෙරුන් කෑම වේලකට බනිනවා. මේවත් බනින්න තරම් දේවල්ද? මේ පුංචි කෙනෙක් තමන් කැමති දෙයක් ඉල්ලගෙන කෑවා කියලා ගෙදරකින් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. එහෙම කියලා කල්පනා කළා. කල්පනා කළා පහුවදාත් නිදාගත්ත පින්නපාත වැඩියේ නැහැ. මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ පින්නපාත වැඩම කළා. මුන්වහන්සේ ලොකු පොල්ලක් කරගෙන පන්සලේ තියෙන ඔක්කොම වලන් ටික බිඳලා දැම්මා. කලගෙඩි ටික බිඳලා දැම්මා. කෝප්ප පිඟන් තියෙන ඒවා බිඳලා දැම්මා. ඊට පස්සේ ආවාසෙටත් ගිනි තියලා යන්න ගියා. ඒ කාලේ ආවාස කිව්වහම අද කාලේ ආවාස නෙවෙයි උන්වහන්සේට ගල්ලෙනක. ඊට අමතරව තව දානශාලා එහෙම තියෙන්න ඇතිනේ කොලාතු හරි හැවිලි කරලා. ඔවත් ඔක්කොම ගිනිබත් කළා. ගිනිබත් කළා යන්නට ගියා. හැබැයි ටික දවසකින්ම උන්වහන්සේ උරත් අතහැරලා ගියේ. ටික දවසකින් උන්වහන්සේ මරණයටපත් වෙලා අවීචි මහා නිරයේ දරුණුම අපායනේ අවීචි මහා නිරය. අවීචි මහා නිරේ උපත ලැබුවා. බොහෝම පොඩි දවසයි ජීවත් වෙන්න පුළුවන් වුණේ මේ කළ අපරාධය නිසා. ඉතින් කෙසේ නමුත් උන්වහන්සේට මේ මහා කර්මය බොහොම ටික දවසකින්ම විපාක දුන්නා. ඉතින් ඊට ටික දවසකට පස්සේ
එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් රජගහ නුවර ඉඳන් සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. වැඩම කළ බුදුරජාණන් වහන්සේ සමග කතා බහ කරලා එකත් පසෙක වාඩි වුණා. බුදුරජාණන් වහන්සේව භික්ෂුව කොහේ සිටද වැඩම කළේ? ස්වාමීනි රජගහ නුවර සිට. මහා කාශ්‍යප ස්වාමින් වහන්සේගේ සැප දුක් එහෙම කොහොමද කියලා ඇහුවා. ඒ කියන්නේ මහා කාශ්‍යප තෙරුන් රජගහ නුවර පිප්පලී ගුහාවේ වැඩ සිටින්නේ. අර ආගන්තුක භික්ෂුවගෙන් බුදුරජාන් වහන්සේ අහනවා මහා කාශ්‍යප තෙරුන්ගේ සැප දුක් කොහොමද උන්වහන්සේ සැපසේ වාසය කරනවද? එපදහාන භික්ෂුවක්නේ බුද්ධ ශාසනේ. ස්වාමීනි වරදක් නන්නේ සුවසේ වාසය කරනවා. ඊයේ පෙරේද දවසක ගෝලයෙක් කිපිලා හිටන් පන්සල ගිනි තියලා පැනලා ගිහිල්ලා තියෙනවා කියලා කිව්වා. එකල් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා භික්ෂුව ඔය ගෝලයා අවවාදවලට කිපෙන්නේ හිතුවක්කාරකම් කරන්නේ ගුරුවරුන්ට දොස් නගන්නේ අද ඊයේ ඉඳන් නෙමෙයි. බොහෝ කලක පටන් හැඩගැසී සිටිනවා ඔකට. අවවාදයට කිපෙනවා හිතුවක්කාරකම් කරනවා. මොකද්ද මේ හිතුවක්කාරකම් කරනවා කියන එකේ තේරුම? අපිට එකපාරට මේක හිතෙන්නේ නෑ නේද තේරුම මොකද්ද කියලා. හිතුවක්කාරකම් කරනවා කියන්නේ හිතුවක් කරනවා කියන එකයි. හිතුවක් කරනවා කියලා කියන්නේ Tamanට හිතිච්ච දෙයක් කරනවා. අය අනුන්ගෙන් අහන්නේ බලන්නේ කල්පනා කරන්නේ අරක කරන්න ඕනි කියලා හිතුනොත් එහෙම කරනවා මේක කරන්න ඕනි කියලා හිතුනොත් මෙහෙම කරනවා. හිතිච්ච දෙයක් කරනවා. ඊළඟ ගුරුවරුන්ට බනිනවා. ඉස්සරත් එහෙමයි කියලා ඔවුන්ගේ පාප ක්‍රියාව පුදුමයක් වෙන්න දෙයක් නෙවෙයි කියලා අතීත කතා පුවත දේශනා කළා. අතීතේ පිංගිල කියලා කුරුල්ලෙක් හිමාලයේ කැලේ කූඩුවක් ගහක කූඩුවක් හදාගෙන වාසය කළා. ඉතින් මේ පිංගිල කියන කුරුල්ලා වැසි දවසක සීතලේ වෙවුලමින් සිටින වඳුරෙකු දැක්කා. වඳුරෙක් දැකලා මේ වඳුරට කිව්වා උඹට මිනිස්සෙකුට වගේ හිස තියෙනවා. අත්පා තියෙනවා. ඉතින් අත්පා හිස මිනිස්සුන්ට සමානයි. ඒකන්ද ගෙයක් හදාගන්න බැයිද කියලා ඇහුවා. ඔය වැස්සේ තෙමිලා වෙවුලා සීතලෙන් ඉන්නේ මිනිස්සුන්ට වගේ මොළුවක් තියෙද්දි මිනිස්සුන්ට වගේ අත් දෙකයි කකුල් දෙකකුයි තියෙද්දි උඹට ගෙයක් හදාගන්න බැයිද කියලා ඇහුවා. එවිට වඳුරා කිව්වා මට අත්පා තියෙන බව ඇත්ත. හැබැයි ගෙයක් හදන්න උවමනා අත්පා නෙමෙයි. අත්පා විතරක් තිබුණා කියලා මදි. ඒකට නුවණත් උවමනායි කියලා කිව්වා. ගෙයක් හදාගන්න නුවණත් උවමනා වෙනවා කියලා ප්‍රකාශ කළා. ඒ බඳු නුවණක් මට නැහැ. එවිට කුරුල්ලා කියනවා ඔබට මෙබඳු සුළු දෙයක්වත් කර ගැනීමට නුවණක් නැත්නම් ගිහිගෙය නුසුදුසුයි. ඔබට එනම් මේ වගේ පුංචි දෙයක්වත් කරගන්න බැයි නම් ගිහි ගෙදර සුදුසු නැහැ. මෝඩයාට ගිහිගෙය මහ අපායක් වගේ. මෝඩයාෙහි බරපතලකම දන්නේ නැහැ. ගිහිගෙය පව් උපදින එකම තැනක්. එක අරමුණක නොපිහිටි නිතර සැලෙන ඒ මේ අත පෙරලෙන සිත් ඇති මිත්‍ර ද්‍රෝහී කෙනෙක් ඔබට කවදාවත් සැපක් නම් විඳින්න හම්බ වෙන්නේ නැහැ කියලා මේ වඳුරට ප්‍රකාශ කළා මේ පිංගිල කියන පක්ෂියා විසින්. ඒක හන්ද ඉස්සෙල්ලාම නුවණ ලැබෙන දෙයක් කරන්න කියලා කිව්වා.
අලසකම දුරු කරන්න. අවුවෙන් වැස්සෙන් සුළඟෙන් වැලකිලා වාසය කරන්න. අවුවෙන් වැස්සෙන් සුළඟෙන් වැලකිලා වාසය කරන්න. පැල්පතක් හදා ගන්න. ඒ වෙලාවේ වඳුරා මූමා එක අරමුණක පිහිටි නැති වහා පෙරලෙන සිත් ඇති මිත්‍ර ද්‍රෝහී ස්ථීර පැවැත්මක් නැති නුවණක් නැති ගෙයක් හදා ගන්න නැති කෙනෙක් කියලා මට නින්දා අපහාස කරනවා. මං ඔබට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා මේ පක්ෂියා නැති වෙලාවේ පක්ෂියා ඉන්න ගහට නැග්ගා. ගහට නැගලා කූඩුව කඩලා විසි කරලා දැම්මා. මේ පක්ෂියාගේ කූඩුව කඩලා විසි කරලා දැම්මා. ඉතින් එදා වඳුරා වෙලා ඒ පැල්පත විනාශ කළෙත් මෙන්න මේ ගෝලයම තමයි කියලා කිව්වා. එදා පිංගිල කියලා පක්ෂියා වෙලා හිටියේ මහා කාශ්‍යප තෙරුන්නේ කතාවේදී කියලා ජාතක කතාව දේශනා කළා. ජාතක කතාව කියන්නේ මේක බුදුරජාන් වහන්සේට සම්බන්ධ ජාතක කතාවක් නෙමෙයි. ජාතකය කියන්නේ උපත කියන එකනේ. ඒකත් ජාතක කතාවක්. හැබැයි මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ජාතක කතාවක් එක. ඉතින් බුදුරජාන් වහන්සේ එහෙම දේශනා කළා. දේශනා කළ ඉන්පසු උන්වහන්සේ ගාථාවක් වදාලා චරංචේනාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිස මත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා. ඒ කියන්නේ චරංචේනාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිස මත්තනෝ. චරං කියන්නේ හැසිරෙන්න ඕනි. මෙතෙන්දි හැසිරෙනවා කියලා කියන හැසිරීම් දෙකක් තියෙනවානේ. එකක් තමයි කයින් හැසිරෙනවා. ඒට මේට ඇවිදිනවා එහෙම. අනික් එක තමයි මනසින් හැසිරීම. මනසින් හැසිරීම කියලා කියන්නේ නුවණ මෙහෙවා කටයුතු කිරීම. අන්නේ නුවණ මෙහෙවා සොයන්න ඕනි. සෙය්‍යං සදිස මත්තනෝ. සෙය්‍යං කියන්නේ Tamanට වඩා උසස් කෙනෙක් හොයන්න ඕනි. ඇසුරු කරන්න. Tamanට වඩා උසස් කෙනෙක් හොයාගන්න බැයි නම් සදිස සමාන කෙනෙක් හොයන්නට ඕනි. මෙතෙන්දි මේ කිව්වේ Tamanට වඩා ගුණයෙන් උසස් කෙනෙක් හෝ ගුණයෙන් සමාන කෙනෙක්. අපි අද නම් ගොඩාක් වෙලාවට හොයන්නේ Tamanට වඩා ධනෙන් උසස් කෙනෙක් එකට ජීවත් වෙන්න උනත් කසාද බඳින්න උනත් කල්පනා කරන්නේ සල්ලි තියෙන කෙනෙක්ව බැඳ ගන්න ඕනි කියලානේ සමහර අය කල්පනා කරන්නේ. මේක කියන්නේ ඒක නෙමෙයි. ගුණයෙන් උසස් කෙනෙක් හොයාගන්න තමන්ගේ ඇසුරට. නැත්තම් ගුණයෙන් සමාන කෙනෙක් හොයාගන්න තමන්ගේ ඇසුරට. කල්යාණ මිත්‍රයෙක් විදිහට ආශ්‍රය කරන්න කසාද බඳින්න නෙමෙයි. ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා. එහෙම කෙනෙක් හම්බුනේ නැත්තම් එහෙම තනියම වාසය කරන එක දැඩි කරන්න. නත්ති බාලේ සහායතා බාලයන් සමග මිත්‍රව වාසය කරන්න එපා කියලා දේශනා කළා. මෙහිදී මේ බාල කියලා කියන්නේ ඇත්තටම බාල කියලා කියන්නේ බාලයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි වයසින් බාල කෙනා. ඊළඟට තව බාල කියලා කියනවා සංසාර පැවැත්මට හේතු වෙන දෙයටත් බාල කියලා කියනවා. සසර පැවැත්මට හේතු වෙන්නේ කයින් කරන දුසිරිත්, වචනයෙන් කරන දුසිරිත් සහ මනසින් කරන දුසිරිත්. අන්නේ නිසා ත්‍රිවිධ දුස්චරිතවලට කියනවා බාල ක්‍රියා කියලා. ඒ බාල ක්‍රියාවන්ගෙන් යමෙක් යුක්ත නම් ඔහු හඳුන්වනවා බුද්ධ ශාසනය තුල බාලයා කියලා. අර බාලය හඳුන්වන්න බාල පඬිත කියලා සූත්‍රයක් තියෙනවනේ අංගුත්තර තික නිපාතේ. ඒකේ බාලයා යනු කවුද කියලා විස්තර කරනවා.
දුච්චින්තීච චින්තී හෝති. ඒ කියන්නේ සිතන්න හොඳ නැති දේවල්, පෞසිදු වෙන දේවල් හිතනවා. දුබ්භාසිත භාසී හෝති. කතා නොකළ යුතු නරක පෞසිදු වෙන දේවල් කතා කරනවා. දුක්ඛතකම්මකාරී කයින් පෞසිදු වෙන දේවල් කරනවා. මේ තමයි බාලයාගේ බාල අපදාන. අපදාන කියලා කියන්නේ චරිත ලක්ෂණ, චරිතය. අපදාන සෝභනී පඤ්ඤා කියලා කියනවනේ. චරිතයෙන් තමයි ප්‍රඥාව බැබලෙන්නේ කියලා දේශනා කරලා තියෙනවනේ. බුද්ධිමත් නම්, ඉගෙන ගත්තනම් පව් කරන්නේ නැති හොඳ චරිතයක් ගත කරන්න ඕනේ. එතකොට තමයි උගතෙක් කියලා පේන්නේ. නැත්තම් ඉගෙන ගත්තට හොඳ චරිතයක් නැත්තම් මිනිස්සුන්ට පේන්නේ හරකෙක් කියලා. උගතෙක් කියලා පේන්නේ නැහැ. මෝඩෙක් හැටියට, හරකෙක් හැටියට මිනිස්සුන්ට පේන්න ගන්නේ. ඒක නිසා අපදාන සෝභනී පඤ්ඤා, ප්‍රඥාව බබලන්නේ හැසිරීමෙන්, චරිත ලක්ෂණයන්ගෙන් තමයි ප්‍රඥාව බබලන්නේ. ඒ ප්‍රඥාව බබලන්නේ නිකන් අර ලොකු කමෙන් නෙමෙයි. සමහර අයගේ තියෙන ලොකු කමක් කරගෙන ඔළුවට පොළොවට අඟල් කීපයක් උඩින් යන්නේ, කතා කරන්නේ වෙනම විදිහකට, බලන්නේ වෙනම විදිහකට, ඇවිදින්නේ වෙනම විදිහකට, උත්තර දෙන්නේ වෙනම විදිහකට, නිකන් මේ ඇඟට අරගෙන ඉන්න ගතියක් තියෙනවනේ සමහර අයගේ. ලොකු තනතුරක් හම්බ වුණාම ඒක ඉතින් අමුතුම දෙයක් නේ. අමුතුම දෙයක් කියලා කියන්නේ අර කටුස්සගේ කරේ රත්තරම් බැඳා වගේ දෙයක් ඒක. අර අහලා තියෙනවනේ එක රජ කෙනෙක්, වේදේහ කියන රජතුමා උයනට යනකොට උයන දොරටුවක් තියෙනවා. අර මකර අර පන්සල වල අර ප්‍රධාන දොරටු ගහලා තියෙන, මකර තොරන් ගහලා තියෙන පන්සලට ඇතුල් වෙන තැන. ඉතින් මේ දොරටුවේ උඩ ඉන්නවා කටුස්සෙක්. එයා හැමදාම පහලට එනවා රජතුමා එනකොට. ඉතින් රජතුමා වරින් වර දකිනවා මේක. දහසක් පුරෝහිතගෙන් ඇහුවා, පුරෝහිත මොකද මේ කටුස්ස හැමදාම පහලට බහින්නේ මං මෙතනින් යනකොට? ස්වාමීනි, ඔබතුමාට සේවය කරන, ඔබතුමාට ගරු කරනවා රජ කෙනෙක් නිසා. රජතුමා හිතුවා මට සේවය කරනවා. ඉතින් සේවය කරනවා කියන්නේ ගරු කරනවා කියන එකට. මට සේවය කරනවද? ඔව් රජතුමනි. එහෙනම් වැටුපක් දෙන්න ඕනේ කියලා කිව්වා. අද ඉඳන් රත්තරන් වලින් වී ඇට හදලා තියන්න, දවසකට එක වී ඇටයක් එයාට වැටුප. රණින් හදපු වී ඇටයක්. ඒ වී ඇටේ විකුණලා හිටන් කඩෙන් මස් ගන්න. මස් අරගෙන එයාට කණ්ඩ පැත්තකින් තියලා තියන්න කියලා කිව්වා. ඊ සේවකයෙක් පත් කළා වෙනම. රජවරුන්ට ඉතින් කරන්න බැරි කම දෙයක් නැහැනේ. දැන් ඔන්න එයාට මස් ලබා දෙනවා හැමදාම. ඒ අතරතුර පසළොස්වක පෝයාව. එදා මස් කඩ ඔක්කොම වහලා කිසිම කෙනෙක් සත්තු මරන්නේ නෑ ඒ රටේ. ඉතින් රජතුමාට ගිහින් කිව්වා අද කටුස්සට කෑම දෙන්න විදිහක් නෑ. අද මස් කඩ වහලා පොය දවස රජතුමනි. එහෙනම් ඔය වී ඇටේ පෙන්ඩන් එකක් වගේ පොඩ්ඩක් තලලා හදලා සිදුරු කළලා කටුස්සගේ කරේ මාලයක් විදියට එල්ලලා තියන්න කිව්වා. මාලයක් විදියට බැඳලා තියන නූලක දාලා. මොකද ඒක යාටනේ අයිති. අපි ඒක තියාගන්න හොඳ නෑ කියලා රජතුමා කිව්වා. ඉතින් කටුස්ස දැන් හීලා ඇතිනේ කෑම දීලා. කටුස්ස කොහොමත් බොහෝම ඉක්මනින් හීලා වෙන જાතියක්නේ. ඔය පිටරට ගෙවල් වල ළමයි හරියට කටුස්ස ඇති කරනවානේ. ගමනක් බිමනක් යනකොටත් වඩාගෙන අරගෙන යනවනේ අතේ බඳින්නේ මුකුත් නැතුව. ඉතින් මේ කටුස්සගේ කරේ බැඳ ලස්සනට මාලයක් විදිහට මේක. ඊළඟ දවස රජතුමා යනකොට අර තොරණ උඩට වෙලා ඉන්නවා. බිමට බහින්නේ නැහැ. රජතුමා යනකොට බොහෝම ලස්සනට අර කටුස්ස ඔළුව වන්නන ක්‍රමයක් තියෙනවානේ. මේ විදිහට ඔළුව වෙනවා. ඉතින් රජතුමා ඇහුවා මොකද පුරෝහිත
අද කටුස්ස බිමට බහින්නේ නැත්තේ. ස්වාමීනි කටුස්ස හිතනවා රජතුමාට එයාගේ තරමට ධනය තියෙනවා. එයා ලොකු එක්කෙනෙක්නේ. එයාගේ තරමට එයාට ධනය තියෙනවා. මම බොහොම පුංචි ශරීරයක් දරන කෙනෙක්. මගේ හැටියට මටත් ධනය තියෙනවා. එයාගේ තරමට එයාට ධනය තියෙනවා. මගේ තරමට මට ධනය තියෙනවා. මොකද ලොකු ගහක හැදෙන තරම්ම ගෙඩි පොඩි ගහක හැදෙන්නේ නැහනේ. නමුත් පොඩි ගහකට ප්‍රමාණවත් තරම් ගෙඩි මගේත් ළඟත් තියෙනවා වගේ එකක් එයා හිතනවා. ඒකයි බැස්සේ නැත්තේ කියලා කිව්වා. ඕකයි උම්මග්ග ජාතකේන කතාවක්. ඒ කතාව ඔස්සේ තමයි අපේ සිංහල සාහිත්‍යයට කටුස්සගේ කරේ රත්තරම් බැන්දා වගේ කියලා ප්‍රස්ථාර පිරුලක් හැදිලත් තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මේ බුද්ධිමතෙක් කියන්නේ අර ඔළුවට ගත්ත කෙනෙක් නෙමෙයි. බොහෝම කරුණාව තියෙන, මෛත්‍රිය තියෙන, දයාව තියෙන, අනුකම්පාව තියෙන, අනුන්ගේ දුක ශෝකය කනගාටුව තේරෙන, අනුන්ගේ දුකට පිහිට වෙන හදවත උණු වෙන බොහොම සීලවන්ත ගුණවන්ත සත්පුරුෂයෙක් ඇසුරට සොයා ගන්නට ඕනේ. එබඳු කෙනෙක් නැත්තම් තනියම වාසය කිරීම දැඩි කළ යුතුයි කියලා දේශනා කරන්නට යෙදුණා. ඉතින් අද වැඩසටහනේ ධර්ම දේශනාව මෙපමණකින් නිමාවට පත් වෙනවා. අද දවසේ මේ හෝරාවක කාලයක් පුරාවට ලෞතර භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට වදාළ කල්යාණ මිත්‍ර ජීවිතයක අවසි බව, ඒ වගේම සුපසන් ජීවිතයක, පින්වන්ත ජීවිතයක අවසි බව පැහැදිලි කොට දෙන්නට මේ ධර්ම කාරණාවන් පැහැදිලි කොට වදාළ ඒ වෙනුවෙන් මේ ධම් සභා මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිතදිර ස්වාමින් වහන්සේ හටත් මේ උතුම් ධර්ම දානමය කුසලය එකසිත්ව අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. උන්වහන්සේගේ ලෝ සසුන් වැඩ වඩන්නට කායික මානසික ශක්තිය ධෛර්යය චිරජීවනයේ වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව පිපුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ ගණේ මුල්ල කැන්දලියද්ද පාළුව අංක 13 B දරණ ස්ථානයේ පදිංචි B සමරනායක මහත්මයා සහ ධම්මිකා මහත්මිය ඇතුළු ඥාති හිතවත් සුපින්වත් හැමදෙනා විසින්ම ඒ පින්වත් හැමදෙනාටම පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නටත් ඒ අත නමින් වර්ග පරපුරේ මිය පරලෝකීය සිළු ඥාති හිතයිශී නොදෙසා අනුමෝදනාවන් සිදු කරන්නට අපගේ පූජනීය ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. සුපින්වත් හැමදෙනාටත් මේ උතුම් ධර්ම දානමේ කුසලය මෙලොව යහපත සැනසෙල්ල පිණිසත් සසරෙහි සුවපත් බව මේ ගෞතම සම්බුදු සසුන තුළ ඊටාම ඉක්මන් ජීවිතයක උතුම් ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිසමත් එකසේම පිහිට වේවා කියන පැතුමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. හැමදෙනාටම තුන් තෙරුවන් සරණයි. අද ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් මේ උතුම් සදහම් වැඩසටහනේ දායකත්වය ගණේ මුල්ල කැන්දලියද්ද පාළුව අංක 13 B ලිපිනයෙහි පදිංචි B සමරනායක මහත්මයා ධම්මිකා මහත්මිය ප්‍රධාන ඥාතීන් හිතවතුන්. ධම්මිකා මහත්මියගේ පියාණන් වන W.A. ජෝකින් මහත්මයාටත් ආදරණීය මෑණියන් වන D.K. ජයකොඩි මහත්මියටත් සමරනායක මහත්මයාගේ පියාණන් වන A. සමරනායක මහත්මයාටත් මෑණියන් වන සිසිලින් පෙරේරා මහත්මියටත් දෙපාර්ශවයේම මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ පින් පෙත් අත්පත් වේවා.
ඒ වගේම අපවත් වී වදාළ ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් මේ පින් අත් වේවා. හැම දෙනාගේ මේ මව්පියන් ප්‍රධාන සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා, ලෝකෝත්තර අජරාම රමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සෙත් පැතීම මෙහි පැමිණි නොපැමිණි සුජීවත්ව සිටින පවුල්වල සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සත්පුරුෂයන්ගේ යෝග ආචාරිණී කුමාරි වාහල තන්ත්‍රී මහත්මියටත් ඒ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින හැම දෙනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන මෙහෙවන ස්වාමින් වහන්සේලාටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා. ඉතින් සෑම දෙනාම මේ පින්වත් සියලු දෙනාම සෙත්පතන හැම දෙනාමත් ඒකාන්තයෙන්ම මේ පින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන දහාන්නෙන් වැඩෙත්වා, අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ අස්වා කටවහ දෝෂ පුරාණ කර්ම විපාක හිරුදුටු ගණ අඳුරක් සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා ගෙවෙන මොහොතක් පාසා මගේ මුතුම් රත්නත්‍රය ඔබ හැම දෙනා මනාකොට ආරක්ෂා කරනු ලබත්වා. මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ තව තව දන් දෙමින් සිල් රැකෙමින් සමත විදර්ශනා භාවනා වඩමින් පින් දෙමින් පින් අනුමෝදන් වෙමින් වතපිළිවෙතේ යෙදෙමින් ගුණපිළිවෙත් පුරමින් නිවන් මඟ ගමන් කරන්නට ලැබේවා. ඊ타ම ඉක්මන් ජීවිතය කනන්ත බුදුපසේ බුදු අග්‍රශ්‍රාවක මහශ්‍රාවක මහ රහත් උතුමන් නිවී සැනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යස ඉසුරු දියුණු වේවා. දෙවියන්ගේත් ආශිර්වාදයේ රැකවරණ ආරක්ෂාව සැමට ලබා දෙත්වා. දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති.